අයිබෝවන් සියලු දෙනාටම සොඳුරු දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් සජීවීව සුපුරුදු පරිදි තවත් අපූර්වාත්මක වැඩසටහනක් සමග සජීවීව සම්බන්ධ වෙන්නටයි මේ සූදානම් වන්නේ. SLRR ප්‍රොඩක්ෂන් හරහා ක්‍රියාත්මක කරන මේ වැඩසටහන් මාලාවේ වැඩිවත්ම ඉඩහසර වෙන් කරන්නේ සාහිත්‍යයට, කලාවට සහ එක් එක් වෘත්තික වේදීන්ට මෙන්ම නවක නිර්මාණකරුවන්ට. නමුත් දේශපාලනීකරණය එහෙමත් නැත්නම් දේශපාලනයට සම්බන්ධ වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කිරීමට අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දෛනිකව කඩා හැලෙන ආර්ථිකය එහෙමත් නැත්නම් මිනිස්සුන්ට මුහුණ දෙන්නට වෙන ගැටලු සහ මිල උද්දමනයේ දෛනිකව ඉහළ යාම වගේ දේවල් දිහා බලනකොට අපිට නිරන්තරයෙන්ම හිතෙන කාරණාවක් තමයි ඇයි අපේ රට ගොඩ ගන්නට හැකියාවක් නැද්ද? එහෙමත් නැත්නම් ඇයි මේ තත්ත්වයට අපේ රට දෛනිකව එන්නෙන්නමපත් වෙන්නේ කියන කාරණාව දිහා බලනකොට අපිට හිතුණා මේ සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව. ඒ නිසාම රට තුල ක්‍රියාත්මක වෙන මේ අනිසි බලවේගයන් ගැන කතා කරන්නට සහ දෛනිකව කඩා හැලෙන මේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් රටක් හැටියට කළ යුත්තේ කුමක්ද? ජාතියක් හැටියට කළ යුත්තේ කුමක්ද? මේ දෛනිකව ඉහළ යන මිල උද්දමනය පහළ දැමීමට හැකියාවක් තිබේද කියන කරුණු කාරණා සමග කතා කරන්නට අපි අදත් ගෞරවයෙන් ආරාධනා කරා ඊටමත් අධ්‍යක්ීම් බහුල ආර්ථික විශ්ලේෂකයෙකුට. එතුමා ඔබ දන්න කියන කෙනෙක් නිරන්තරයෙන්ම SLRR ප්‍රොඩක්ෂන් හරහා ක්‍රියාත්මක කරන මේ ආර්ථිකය ගැන කතා කරන වැඩසටහන් වලට අපි සම්බන්ධ කරගත්ත ආර්ථික විශ්ලේෂකයෙක්, ඒ වගේම වසර 30කට වඩා පළපුරුද්ද ඇති ආර්ථික විශ්ලේෂකයෙක්, දෙවන්ත ව්‍යාපාරයක් වන ක්ෂේත්‍රයක් වන හොටෙල් ක්ෂේත්‍රය තුළ ඉහළම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමනාකාරවරයෙක් සහ දැනට දෝහා කටාරෙහි පවතින ඉෂ්ටබට් ශ්‍රී ලංකන් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ සහ හිටපු සභාපති ආචාර්ය කුමුදු පොන්සේකා මහත්මයාට තමයි අපි අදත් ගෞරවයෙන් ආරාධනා කරේ මේ සම්බන්ධයෙන් කතා කරන හැටියට. බොහොමත්ම ආදරයෙන් අයිබෝවන් කියලා ඔබතුමා අපි මේ වැඩසටහන සඳහා පිළිගන්න අතර මට හිතුණාද මෙහෙම ප්‍රවේශයක් ලබා ගන්න. ජනතාව බලාපොරොත්තු වන රටේ අවශ්‍යතාවය විශාල වෙනස් වීමකින් තොරව ලබා ගැනීමට හැකියාවක් නැද්ද? එහෙමත් නැත්නම් මේ දේවල් ලබාගත යුතු ආකාරය ඔබතුමා දකින්නේ කොහොමද? රුවන් අද ගත්තාම ජනතාව අවශ්‍යතාවයකින් ඉන්නව විශාල වෙනසක් විය යුතු බව කියමින් ඒකම අපි දකිනවා අද ඇති වෙලා තියෙන තත්ත්වේ විශාල වෙනස් වීමකින් තොරව ගොඩ ගන්න බැහැ කියලා. මේක එක හැටියේ ඇතිවෙච්ච එකක්ද කියන එක ප්‍රශ්නයක් කාටද? මම නම් දකින්නේ මේක කාලාන්තරයක් තිස්සේ ආපු ප්‍රශ්නයක්. අපි පහුගියාවේ කතා කරනකොට අපි කතා කරා ඇත්තටම ඡන්ද දායකයා කරගත්ත වරදක් බව. එතකොට අපි බලමු මේ වෙනස මොන වගේ වෙනසක්ද විය යුත්තේ. මේ වෙනස දේශපාලනමය වශයෙන් වෙනසක් විශේෂයෙන්ම වැදගත්. ඒ දේශපාලනය හරහා තමයි එන නායකයෝ බිහි වෙන්නේ. රටේ ප්‍රශ්නය අපි බාර දෙන්න යන්නේ ඒ අයටයි. එතකොට ඊට පස්සේ වෙනස් වීම අවශ්‍ය වෙලා තින්නේ කෙසේද අද වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරන්න කියන එක. ඒකම අද තියෙන තත්ත්වයේ අද මෑත අනාගතයේ තියෙන තත්ත්වයේ ගත්තොත් අපිට අවස්ථාවක් තියෙනවා අයවැයක් එනවා. ඒ අයවැය කෙසේද සකස් විය යුත්තේ? ඊට අමතරව අපිට කතා කරන්න තියෙන්නේ මේ තීන තත්වෙන් ගොඩේමට ජාත්‍යන්තර ප්‍රතිපත්තිය කුමක්ද රජය ගත යුත්තේ කියන එක. රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් පහත වැටෙනවා. ඒක යලි ස්ථාවරයකට ගොඩ ගැනීමට නොහැකි වේදෝ යයි බයෙන් මහජනතාව කම්පනයට පත් වෙලා ඉන්න කාල පරිච්ඡේදයක්. ආර්ථික විශ්ලේෂකයෙකු හැටියට ඔබතුමා දකින දේශපාලනික විකල්පය මොකක්ද මේකට? දැන් දේශපාලන විකල්පය කියන එක ඉතාම දීර්ඝ සාකච්ඡාවකට භාජනය වූ යුතු දෙයක්. ඒ නිසා අපි දේශපාලනයෙන් ඒ විකල්පය තමයි ඇත්තටම ගොඩනගන්න ඕන. ආර්ථිකයේ මේ ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න. අපි ඒ නිසා ඒ විකල්පය පිළිබඳව කතා කරන්න තව දවසක් තියාගෙන අපි කල්පනා කරමු කොහොමද මේ ආර්ථිකය ගොඩනගන්නේ කියන එකට. එතකොට
ඒ දේශපාලනයේම තිබ්බ අඩුවක් තමයි අපි දැක්කේ අර බහුතරයකට ඇහුම්කන් නොදැනීමත් බහුතරය සහභාගී නොවීමත්. මම මීට කලින් කරපු කතාවල් වලදී මම පැහැදිලි කරා ඊටාම වැදගත් වෙන්නේ රජයක බහුතර ජනතාවකි ශ්‍රමය ප්‍රතිඵලදායී විදියට රටට දායක වෙන ආර්ථික ක්‍රමයක් හැසිරවීම වැදගත්. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා aggregate contribution of the people of the country is the growth of the country is. එතකොට ඒ හැම සේවකයෙකුගේම ධාරිතාවය වැඩි කරලා ඒ ධාරිතාවයෙන් එන ප්‍රතිඵලය වැඩි කරලා රටට වැඩදායී ප්‍රතිඵල ගෙනත් දීලා හැදුවොත් විතරයි රටක් ගොඩනගන්න පුළුවන්. මම විශ්වවිද්‍යාල කාලේ ඉඳලා කියපු දෙයක් අභිප්‍රේරණය කියන එක මොටිවේෂන් කියන එක ආයතනයකට පමණක් නෙමෙයි රටකට අවශ්‍යයි. රටක් ඵලදායී වෙන්න නම් ඒකට අද පාවිච්චි කරන වචනේ තමයි හිතයිසීභාවය. ඒකට ඉංග්‍රීසි වචනය ඇටියට මම හිතන්නේ consciousness එක කියන එක. අද බහුතරයේ consciousness එක ප්‍රතිඵලදායී නැහැ. හොරකමට වගේ අදහසක් හැම මට්ටමකම තියෙනවා. ඉක්මනට හම්බ කරන්න භෞතිකයත් එක්ක ගැටිලා සාධාරණව හම්බ කරන අදහසක් නැහැ. අපි පාරම්පරිකව ආපු ක්‍රමවල කෙලින්ම අතෑරලා නූතන ක්‍රමවල කියලා දාගෙන තින්නේ ඉක්මන් ක්‍රම අතරේ වැඩිපුර 60ක් 70ක් තින්නේ හොරකම් කරපු ස්වභාවය. අපි මේකෙන් මුදවන්න ඕන. පාලකයා ඉදිරිපත් වෙලා රට තුල හොඳ කොන්ෂස්නස් එකක් ඇති කරලා සහභාගීත්වයක් බිහි වෙන ආර්ථික ක්‍රමයක් ඇති වෙන්න ඕන. දැන් ඕක කියන්න හරි ලේසි. නමුත් මම ඔයාලට කියනවා මේවා කෙරිච්ච රටවල් තියෙනවා. අද ධනවාදී රටවල් වන ජර්මනිය පවා පීපලයිසින්. ඒ කියන්නේ ආයතනයක් වැටෙනකොට සේවකයන්ට එහි කොටස් අරගෙන ඒ ආයතනෙ වැටෙන්නේ නැතුව කරගෙන යන්න ස්වභාවයක් ඇති කරලා තියෙනවා. උදාහරණයකට මේ කැනඩාවට ආයෝජනය කරමින් යන අයට කැනඩාවට පිළිගන්නේ ඒගොල්ලොන් රැකියාවල් 9ක් දෙනවනම් එතකොට ඒගොල්ලොන් වීසා එකක් දෙනවා. දැන් උදාහරණයකට ගන්න මේ පැන්ඩමික් එක මේ කොවිඩ් වසන්තයේ කාලේ වසංගතයේ කාලේ සමහර ආයතන වැහුණා. හොඳ රජයක් නම් තියෙන්නේ ඒව වැහෙන්න දෙන්නේ නැතුව අපි හිතමු දැන් වැහිලා තියෙන එක අපි යුතු දේ බලමු. අදටත් පුළුවන් මේ වැහිච්ච ආයතන වලට අණගහලා කියන්න නැවත ඕවා ආරම්භ කරන්න සේවකයෝ පදව ගන්න සේවකයෝ හවුල් කරගන්න කියලා. එතකොට මේ මිනිස්සු අහයි කොහොමද සේවකයෝ හවුල් වෙන්නේ කියලා. එතකොට ඒක ක්‍රමේ තමයි රජය කියනවා සේවකයෝ වෙනුවෙන් මුදල් අපි දෙන්න. ඕගොල්ලෝ හවුල් කරගන්නවා නම් 9 දෙනෙක් ඒ 9 දෙනාගේ දායකත්වය රජය දෙනවා. දීලා ආයතනේ අයිතිකරුවාගේ අයිතිය තියාගෙන ඒ ආයතනේ නැවත අරිනවා. එතනින් මොකද වෙන්නේ? වැටිච්ච ආයතනේ නැවත හැදෙනවා. රස්සාවලුත් බිහි වෙනවා. රැකියාවලුත් බිහි වෙනවා. රටේ ප්‍රාග්ධනය ක්‍රියාකාරී වෙන්නේ රටේ දායකත්වය හරහා තව ලෙවල් එකකට තව මට්ටමකට රට ගෙන යන. ආයතනේ වැටෙන්නව දෙන්න බෑ. එතකොට පොදු ගොවි පොළවල් දැන් අද ගොවියන්ට අපි කියනවා ගොවිතැන් කරන්න ඉඩම දෙනවා. නමුත් ඒට ඕන කරන අනික් පසුතල පහසුකම් නොදී හිටියොත් මූල්‍ය පහසුකම් නොදී හිටියොත් ඒක කරන්න බෑ. පොදු ගොවි පොළවල් බිහි කරන්න ඕන. කවදාවත් ඉඩම් නිකන් හොරකමක් වගේ ඡන්ද අපේක්ෂාවෙන් බෙදෙන ස්වභාවයක් ඇති කරන්න හොඳ නැහැ. පොදු ගොවි පොළවල් හදලා රජයේ මැදිහත්වයෙන් ඒක කරන්න පුළුවන්. බැංකු ඇත්තටම හැමදාම කරේ බැංකු ලාභ ලබන එක විසක් බැංකු රටේ ජනතාවට සේවයක් කිරීමේ අදහසක් තිබුණේ. ලාභ කියන්නේ පොඩි පිරිසකට යන දෙයක්. පඩි කියන්නේ වැටුප් කියන්නේ බහුතරයට යන දෙයක්. එතකොට රජය මැදිහත් වෙලා බැංකු පොළඹවන්න ඕන තමුන්ගේ ණය දීම රැකියාවල් බිහි කරන දුප්පත්කම ඉහළ ගන්න බේරා ගන්න හොඳ ආර්ථික තත්වයකට යන ස්වභාවයකට පවුල් වලට ඇති වෙන තත්ත්වයක් බිහිවීමට රජය මැදිහත් වෙන්න ඕන. සෙන්ට්‍රල් බැංක් එක මැදිහත් වෙන්න ඕන. මෙන්න මේවා මේ පාර අයවැයට ඇතුල් කරන්න ඕන. අයවැයට ඇතුල් කරන්න ඕන පොදු ගොවි පොළවල් බිහි කරන එක, වැටී තිබෙන ආයතන නැවත ඇති කරන එක, ලෝකයේ අද කොවිඩ් දෙකෙන් පස්සේ ඩිමාන්ඩ් එක ඉල්ලුම් කරන දේට ආයෝජනය කරන අයට රාජ්‍ය පහසුකම් සපයන එක, පිටරට ගිය සේවකයෝ තමාගේ මුදල්
ගෙන එනවා නම් ඒ ගෙන එන මුදලට හොඳ මිලක් දීලා ඒකට හොඳ රිවෝඩ්ස් ඒකට ලැබෙන ප්‍රතිලාභය වැඩි කරන ක්‍රමවල් හදලා දීලා ඒ අයගේ සල්ලි පිටරටවල වල තැන්පත් නොකර ලංකාවේ ආයෝජනය කරන ස්වභාවය බිහි කරන්න රජය ඉදිරිපත් වෙන්න ඕන. මේ අයවැයෙන් මේ විගහට එන මේ නැවත එන අයවැයදි කර යුතු දේවල් ඌවා නොකර ජනතාවගේ සහභාගීත්වය නොකර එයාලා හිතනවා නම් මේ දේශපාලන සුළු පිරිසකට මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා මම දකිනවා. ඒක කවදාවත් වෙන්න බෑ. එහෙනම් මේකෙදි මේ කෙනෙක් විග්‍රහ කරන්න පුළුවන් මේ මම කුමුදු ෆොන්සේකා පැහැදිලි කරන්නේ මේ සමාජවාදී කොමියුනිස්ට්වාදී කියලා අපි දිහා බලනවා. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම ලාංකිකයෙක්. ඉගෙන ගත්ත මිනිහෙක්, ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත මිනිහෙක්. විසක් එක පක්ෂයකටවත් බැතිකම් කරන්නවත් එක පාටකට ගැතිකම් කරන්නවත් හැදිච්ච කෙනෙක් නෙමෙයි. මම උත්සාහ කරන්නේ කියන්න රටවල් වල අපි ගමු අපේ රටේම ඉතිහාසයේ සමාජවාදී දර්ශනය දර්ශන දේශපාලඥයෝ එකතු වුනේ නැද්ද රජයට? 1970 එකතු වුණා. නිදහස ලබා ගන්න සටනේදී එකට වුණා. ඊට පස්සේ 1980 ගණන් 90 ගණන් වලදී මේ තිබ්බ විවසනින් යුද්ධයෙන් බේර ගන්න ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා එකතු වුණා. ඒ වගේ සමාජවාදී ප්‍රතිපත්ති දරන අය රජවල් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරපු කාලයවල් ඕන තරම් තියෙනවා. ඒ වගේම අද පෝර්තුගාලය පිළිබඳව හොයාගත්තොත් පෝර්තුගාලයේ පවතින රජය ගත්තොත් ඒක කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂයක්. නමුත් අපි ධනවාදී රටවල් ඔක්කොම ඒගොල්ලොන් එක්ක බොහොම සුවේ කිට්ටුවෙන් වැඩ කරනවා. අද චීනය ගත්තොත් සමාජවාදී රටවල් ධනවාදී ප්‍රතිපත්ති ඒ රට තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තමයි සමාජවාදී ප්‍රතිපත්ති ඇතුල් වෙච්ච රටවල් ධනවාදී ප්‍රතිපත්ති එකතු කරගෙන අලුත් ධනවාදයක් සඳහා ගමන් කරනවා. ඒ වගේම අපි ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියක් නම් හිටියේ මම කියනවා මේ පැරණි ධනවාදී ක්‍රමයේ බංකොලොත් නම් අලුත් ධනවාදී තත්වයකට පත් කරන්න. ඒ මොකද්ද? සමාජවාදී ප්‍රතිපත්ති එකතු වෙච්ච ධනවාදී ක්‍රමයක් බිහි කරන්නයි කියන අදහස මම රටේ පාලකයන්ට කියනවා. අද බලාගෙන ඉන්න ඇති තව අවුරුදු 3ක් අපිට පාලනේ ඉන්න පුළුවන් කියලා මම හිතනවා ඉන්න පුළුවන් වේවි කියලා. ජනතාව බලෙන් එළවුන තත්වයකට පත් කරොත් රටට හොඳ නැහැ. නමුත් ඒක ඉල්ලන්නේ ජනතාව නෙමෙයි රටේ බලයේ ඉන්න අය තමයි එවැනි තත්ත්වයක් බිහි කරන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. අපි අහලා තියෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදී යනු මහ ජනතාව එහෙමත් නැත්නම් සාමූහිකත්වය මත රටක් පාලනය විය යුතුයි. නමුත් අපේ රටේ වෙන්නේ කි අනික් පැත්ත. සුළුතරයකගේ අසීමිත බලයට කොහොමද මේ බහුතරයක බලය යටපත් වෙන්නේ? මේකට මූලික හේතුව කුමක්ද? හැමදාම දැකපු දෙයක් තමයි ලංකාවේ බහුතර ජනතාව දේශපාලන අවබෝධයක් නැති කියනවා. එතකොට මම මෙතනදී ඒක පිළිගන්නවා නම් ඒ නිසා යම්කිසි අදහසක් ප්‍රකාශ කිරීමට වැදගත් රුවන්. අරගත්තොත් දේශපාලනය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට කොමියුනිස්ට්වාදීන් හිටියා. කොමියුනිස්ට්වාදීන් විටින් විට රජයත් එක්ක එකතු වෙච්ච අවස්ථාවනුත් තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය අපිට අතාරින්න බැරි තත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගමු. අපි ගත්තාම අපි ආයතනයක් ගත්තත් ඒකට හවුල් වෙන කීප දෙනෙක් ඉන්නවා. ඒකේ කොටස්කරුවන් ඉන්නවා. ඒ කොටස්කරුවෝ උඩින් සමහර වෙලාවට දැන් ඉන්නවා CEO කියලා කෙනෙක්. එයා වැඩි පාලනයට ඉදිරිපත් වුණාට දිනපතා පාලනයට එකතු වෙන්නේ නැහැ. එයා තමයි ජනාධිපතිවරයා වගේ. එතකොට අර මැනේජර්ලා හා ඩිරෙක්ටර්ලා තමයි අර පාලකයෝ පාර්ලිමේන්තුව වගේ. ඊට පස්සේ ඉන්නවා මහ ජනතාව. ඕක තමයි ආයතනයක් ගත්තත්. නමුත් ආයතනය ගත්තත් වැඩි ලාභයක් පඩියක් එකතු කරගන්නේ ඒකට ආයෝජනය කරපු අය, ඒකට අදහස් හුවමාරු කරලා ඒ ආයතනය සඳහා ගත යුතු තීරණ ගත්ත අය තමයි වැඩිපුර යන්නේ. නමුත් සේවකයින්ට නෙමෙයි. ඒක තමයි ආර්ථික ස්වභාවය මයික්‍රෝ. ඒ කියන්නේ මේ ආයතනික ගත්තත්. ඒකම තමයි රටක ගත්තත් රටේ අපි වත් කරන ඔය සුළුතරය. ඒ සුළුතරය තමයි තීරණ ගන්න. ඒ තීරණ ගන්නේ යාළගේ වාසියට විසත් ජනතාවගේ වාසියට නෙමෙයි. ජනතාවගේ බලාපොරොත්තු වලට නෙමෙයි. ඒකින්ද තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා තියෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහෙන අනික් කාරණාව තමයි
ජනතාවකින් හොඳ කොටසක් බලාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්වෙච්ච නායකයෝ පිරිහෙනකම්. එයාලගේ අවශ්‍යතාවය තියෙන්නේ රටේ උඩ ඉන්න කොටස සාර්ථක වෙන එක නෙමෙයි. අපි බලාගෙන ඉන්නේ ඔවුන් පිරිහෙනකම්. එතකොට ඒකද විය යුත්තේ කියන එක පිළිබඳව තමයි මම කතා කරන්නේ. මම උත්සාහ කරන්නේ කියන්නේ අපිට ඉන්නවා විසල් බ්ලෝවර්ස්ලා කියලා. ඒගොල්ලොන් හැම වෙලේම වරදක් වෙනවා දකින්නකොට කල් තියා දැනුම් දෙනවා මෙන්න මේ වගේ වරදක් වෙනවා කියලා. මේක හොඳ දෙයක් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ දේශපාලන ප්‍රවේශයේ. එතකොට ඉන්නවා විරුද්ධ පක්ෂයක්. විරුද්ධ පක්ෂයේ ඉන්නවා හොඳට දැනුම තියෙන පුද්ගලයෝ පිරිසක්. ඒ පුද්ගලයෝ පිරිස කරන්නේ ඒ කරන ක්‍රියාදාම වල තියෙන වැරදි පෙන්වා දෙනවා. ඒ අර්ථවල තුල විය යුතු විදියත් සමහර වෙලාවට අදහස් ප්‍රකාශ කරනවා. ඒ අතරේ ඒයින් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක වෙන්නේ. නමුත් අද ගත්තාම ඒ මොන හඬකටත් ආණ්ඩු පක්ෂීය ආණ්ඩුවේ ඉන්න බලධාරීන් අවුම්කම් දෙන්නේ නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නැතිවීමේ අවසාන ප්‍රතිපලය කිසිම එතිකල් නැති. ඒ කියන්නේ කිසිම සංවරයක් නැති ක්‍රියාදාමයක් තමයි දේශපාලනයේ ඉතුරු වෙන්නේ. අද ගත්තාම දේශපාලඥයෝ මිලදී ගන්නවා ව්‍යාපාරිකයෝ. දේශපාලඥයෝ මිලදී ගන්නවා දාමරිකයෝ. දේශපාලනඥයෝ මිලදී ගන්නවා කුඩුකාරයෝ. එතකොට මොකද වෙන්නේ රටකට? ඒ රට පීරියනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක ශක්තියක් හැටියටත් එකතු වෙලා තියෙන්නේ. ඒක බලයක් හැටියට ඒගොල්ලන් සලකන්නේ. එම නිසා අත්නොමතික පාලනයකට ක්‍රියාත්මක වෙනවා. අර විරුද්ධ පක්ෂයටත් විසල් බ්ලෝවර්ස්ලටත් ඇහුම්කන් දෙන්නේ නැති දේශපාලන ව්‍යුහයක් බිවුනවා. ඒ හින්දා තමයි අද ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තිම පහත් මට්ටමකට ලංකාව තුර වැටී තිබෙන්නේ. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පහත් මට්ටමකට වැටීමේ ප්‍රතිඵලය තමයි රටවල් තුර නොසන්සුන්භාවය බිහි වෙන එක. එතකොට අර දහුතරය සාමාන්‍යයෙන් වැඩි උගත්කමක් නැහැ. ඒගොල්ලොන්ට අද ප්‍රජාතන්ත්‍රවාදයේ අනික් බලපෑම තමයි ඔවුන්ගේ විරුද්ධත්වය පළ කරන්න බැරි තත්වයකට මෙහෙයුම් කරනවා. එතකොට ඒගොල්ලොන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විශේෂ ලක්ෂණයක් නැතිවීම නිසා ඒගොල්ලොන් පාරට බහින්න පුළුවන් අත්නොමතික වැඩ ජනතාව ගන්නකො. බහුතරය දැන් මෙතෙක් වෙලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ පාලකයෝ අත්නොමතිකත්වය අරගත්ත එක. ඒ කියන්නේ සුළුතරයක් අත්නොමතිකව පාලනය කරන එක. දැන් වෙන්න යනවා කියලා මට පේනෙන්නේ ජනතාව බහුතරය අත්නොමතික වෙන්න යන එක. අපි ඒක ප්‍රාර්ථනා කර යුතු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිසුන්ට අසාධාරණයි, රටකට අසාධාරණයි. අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන්න ඕන යම් කිසි ක්‍රමයකින් හොඳ කණ්ඩායමක් බිහි කරගෙන අපේ අදහසුත් එකතු කරගෙන අපේ රට එවැනි අසංසුභාවයකින් ප්‍රධාන වශයෙන් ඉක්මනටම බේරා ගැනීම බවයි මට දැනෙන්නේ. ඔබ අපි දන්න කාරණාවක් තමයි මේ වසර 30ක අපේ රටේ පැවති මේ කුරිරු යුද්ධය. හැබැයි ඒ කාල වකවානුව තුළදීවත් මම හිතන්නේ මේ වගේ විශාල ආර්ථික අර්බුදයකට අපේ රටේ ජනතාව මුහුණ දුන්නේ නැහැ. හැබැයි මේ මුහුණ දී තිබෙන මේ ආර්ථික ප්‍රපාතයෙන් යලිත් අපේ රට ගොඩ ගන්නට පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවද? රට ගොඩ නගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයද අහනවනේ. හරි පුදුම ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඊතරම්ම වැටිච්ච හින්දා තමයි එවැනි ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ තිබිච්ච සංචිත ඉවරයි, ණයගැතිභාවයේ ඉතරම්ම රට ඇතුලේ උද්දමනකාරී තත්වයක්, රැකියා නොමැති තත්වයක්, සම්පත් සොරා ගන්න තත්වයක්, ඉඩම් හොරා ගන්න තත්වයක් රට තුල තියෙනවා. ඒ ඔක්කොම සිදු වෙන්නේ රටේ සම්පතුත් තිබෙන නිසා. ඉතිහාසය පුරා බැලුවොත් සොඩීන්ගේ ආක්‍රමණ, එතකොට පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය ආක්‍රමණය, ඒවා ආවේ මේ රටේ තියෙන ස්වභාවිකම සම්පත් ප්‍රමාණයේ තියෙන ලක්ෂණ නිසා. අපි දන්නවා මේ නිදහසෙන් පස්සේ විශාල සම්පත් ප්‍රමාණයක් විනාශ කරා. ඒ කොච්චර විනාශ කරත් විනාශ කරන්න බැරි තරම් සම්පත් තියෙන රටක් තමයි ලංකාව. ඒ හින්දා තමයි අදට ගත්තොත් මේකේ පිහිටීම පවා ඊතරම්ම වැදගත්. ඔය බලන්න චීනය, එතකොට ඇමරිකාව, ළඟම තියෙන රටක් වෙන ඉන්දියාව අපිට බලපෑම් කරන්නේ ඇයි?
මේ තියෙන ස්වභාවික සම්පතුත් ස්වභාවික පිහිටීමත් කියන එකේ තියෙන ලක්ෂණ. මේ ඔක්කොටම වඩා මම සලකන්නේ ලංකාවේ තියෙන තවත් විශාලම සම්පතක් තමයි මනුෂ්‍ය සම්පත. මිලියන 2.5ක් ජනතාව පිටරටවල් ගිහිල්ලා පිටරටවල් ඉතිහාසය නැති රටවල් වලට ඉතිහාසයක් බිහි කරන ජනතාවක් ඉන්න රටක් මේ වෙන රටවල්. අපේ රටේ ඉතිහාසය මකා දාන්න හදනකොට අපි ගිහිල්ලා වෙනත් රටවල් වලට ඉතිහාසය දෙනවා. එවැනි උගත් එවැනි දක්ෂ ජනතාවක් ඉන්න රටක්. ඒ හින්දා මේ රට ගොඩනගා ගන්නවා කියන එක අපහසු දෙයක් නෙමෙයි. මේකට අවශ්‍ය කරන්නේ සහභාගීත්වයක් ඇති ප්‍රජා අයිතීන් ආරක්ෂා කරන නියම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන නියම ආර්ථික සැලැස්මක් තියෙන ඕකට වචන වැඩක් නැහැ. ධනවාදයේද සමාජවාදයේද ලිබරල් වාදයේද නව ලිබරල් වාදයේද ඔවැනි නිකන් සලකුණු දාගත්ත එක වැඩක් වෙන්නේ නැහැ. අපට ඕන කරන්නේ ආර්ථික සැලැස්ම. මම දකින විදිහට මොනම තත්වයකින් වුණත් ගොඩනගන්න අපේ රටට අවුරුදු 5ක් හොඳටම ඇති. අපි අවංක වෙන්න ඕන. අපි රටේ ජනතාව එකතු කරගන්න ස්වභාවයක් තියෙන්න ඕන. ඒ ශක්තිය පිට යුද්ධෙන් පස්සේ අපි පිටරට ඉන්න පොයට එන්න කිව්වා. උනේ අද තවත් දාලා යන්නේ ඒක. අපට පුළුවන්කමක් තියෙන්න ඕනේ පිටරට ගිය ජනතාව නැවත ගෙනල්ලා මේ රට ගොඩනගන තත්ත්වයට පත් කරොත් මේකේ තියෙන සම්පත් අසීමිතයි. අසීමිතයි. මේකේ ඉන්න මේකට ලැබිලා තියෙන වරප්‍රසාද බුද්ධ ධර්මයේ ඒ වරප්‍රසාද අසීමිත බලාපොරොත්තු තියන්න පුළුවන් මානසිකත්වයක් බිහි කරලා තු රටක්. ඒ නිසා ඒවට ගෞරව කරමින් අපේ සංස්කෘතියට ගෞරව කරමින් සමහර පාරම්පරික දේවල් වලට අපි ගෞරව කරමින් අපේ රට ගොඩනගනවා කියන එක මම දකින්නේ අපහසු දෙයක් කියලා. අවුරුදු 5ක් හොඳටම ඇති තීන තත්ත්වෙන් ගොඩ එන්න අපිට ලෝකයේ අනික් රටවල් වල සහයෝගය අනිවාර්යෙන් ලැබෙනවා. අපි හැදුණු අපි සංවිධානය අපි නියම මාර්ගයකට යන බව පෙනී ගියොත් සෑම රටකින්ම සහයෝගය අපට ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මම ඔබතුමාට මෙහෙම ප්‍රශ්නයක් යොමු කරන්නට අදහස් කළා. දැනට ලංකාවේ මේ ගැටලු අතරින් තියෙන දැවෙනම ප්‍රශ්නය තමයි මිල උද්දමනය. ලංකාවේ දෛනිකව කුඩා කම්කරුවට මේ හරහා එල්ලවන බලපෑම ඔබතුමා දකින්නේ කොහොමද? රුවන් ඔය ප්‍රශ්නේදී ඒ කියන්නේ අද ඇති වෙලා තියෙන දෛනික ප්‍රශ්න ගත්තොත් ඒ දෛනික ප්‍රශ්න එක්ක වැදගත් දෙයක් වෙලා තියෙනවා. මොකද්ද? රජයේ බලයේ ඉන්න අය මේ දෛනික ප්‍රශ්නත් එයාලගේ මුදල් හොයන ක්‍රමයක් කරගෙන තියෙනවා. අවංකවම කියනවා නම් ගිය අවුරුද්ද ඇතුළත හොඳ මානසිකත්වයකින් පාලකයෝ හිටියනම් මෙවැනි ප්‍රශ්න බිහි වෙන්නේ. හේතුව ඒගොල්ලෝ ප්‍රශ්න බිහි කරන හැම අවස්ථාවකම බිහි කිරීම හදහත් හොයන ව්‍යාපාරිකයෙකු කොටසක් ඉන්නවා. හොඳට ඉගෙන ගත්ත මිනිස්සුත් වංචා කරමින් හොයනවා ඒ අදහස් වලින්. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කරලා එන ප්‍රතිඵල වලින් ඒගොල්ලෝ ප්‍රතිලාභ ලබනවා. බර වැටෙන්නේ ජනතාවට. අද ගන්න මේ ගත්ත ප්‍රතිපත්ති වලදී එකක් රට වහන්න වෙච්ච විදිය ගැන අපි ආයි කරුණු පැහැදිලි කරන්න ඕනේ. මිනිස්සු අතර මාධ්‍ය අතර විශාල සාකච්ඡාවක් තියෙන නිසා. නමුත් ඒ කල වැරදි වල ලාභ ලැබිච්ච කොටසක් ඉන්නවා. හෝටල් විකුණලා ලාභ ලැබපු ව්‍යාපාරික කොටසක් ඉන්නවා. එතකොට පාඩුව කවුද දරන්නේ? සාමාන්‍ය ජනතාව. අද සිමෙන්ති මිල වැඩි වෙනවා. සිමෙන්ති මිල වැඩි වෙන හැම අවස්ථාවකම සිමෙන්ති ගොඩගාගෙන ඉන්න අයට ලාභ ලැබෙනවා. එතකොට බොහොම සුළු සිරිසකට ලාභයක් ලැබෙන ගමන් කුඩා කම්කරුවන්ට ගොඩනැගීම් ව්‍යාපාරී ඉන්න අයට රස්සාවල් හිටන්න නැතුව යනවා. ගොඩනගාගෙන ඉන්න අය ගොඩනැගීම් නතර කරන්න වෙලා තියෙනවා. එතකොට රටට වෙලා තියෙන පාඩුව තාමත් මේ අවස්ථාවේ සුළුතරයක් ඒවා ක්‍රමානුකූලව ඔවුන්ට ලාභ ලැබෙන ස්වභාවිකුත් අනික් අයට පාඩු ලබන ස්වභාවිකුත් ඇති කරලා තියෙනවා. අපි මාධ්‍ය හරහා දකිනවා බොහෝ විට සීනි, පිටි, හාල් ඔය කියන අත්‍යවශ්‍ය දේවල් වලින් වංචා කරනවා නම් අපි කොහොමද මේ පෞල් සංස්ථාව ගොඩනගා ගන්නේ? අද පෞල් සංස්ථාව ඔක්කොම වැටිලා. අද තරම් ලංකාවේ මම දන්න විදියට රස්සාවල් අහිමි වෙලා රැකියා වියුක්තභාවයකට පත් වෙච්ච තත්ත්වයක් මම හිතන්නේ
ඉතිහාසයේ පුරා නිදහස ලැබිච්ච දවසේ ඉඳලා නැහැ. එතකොට රජය එවැනි දත්ත සපයලා මේ එන අයවැයෙන් දත්ත සපයලා ඒ අයට රැකියාව දෙන ක්‍රමයේ පිළිබඳව අයවැය හරහා පැහැදිලි කරන්න. එතකොට අපි හිතමු දැන් මේ බඩු මිල ඉහළ යාම සාපේක්ෂව කවුරු හරි ගණන් හදන්න පුළුවන් මුදල් print කරා. මුදල් print කරා. ඒ නිසා තමයි මේ මුදල ඉන්ෆ්ලේෂන් එකක් බිහි වුණේ. ඒ කියන්නේ උද්දමනයක් බිහි වුණේ. ඇත්ත වශයෙන්ම මිල උද්දමනය කියන එක මිල තීරණය කිරීම තියන්නේ ව්‍යාපාරක කොටසකගේ අතේ. මෙවැනි කලබලකාරී තත්ත්වයන් තුළ ව්‍යාපාරිකයන්ට අති ලාභ ලැබීමේ අවශ්‍යතාවය තාමත් එහෙම්මම තියෙනවා. ඒගොල්ලොන් කල්පනා කරන්නේ ලාභය වේගය වැඩි වෙන්නේ නැති එක විසක් ලාභයක් නැති එක නෙමෙයි. එතකොට ඒ අය පැහැදිලි කරන්නේ මම ඉස්සර මෙච්චර ලාභයක් ලැබුවා මේ තීන ව්‍යසන කාලෙත් මගේ ලාභය ඊට වඩා වැඩි වෙන්නේ කොහොමද කියන විසක් අඩුම වශයෙන් අවම ලාභයක් ලබා ගමන් කරන්න නෙමෙයි. ඒ අය තමයි මිල දාන්නේ. අර මුදල් print කරලා හරි දේ කරා නම් අන්තිම අසරණ වෙලා තීන අයට මේ මුදල් print කරපු ඒවෙන් විශේෂයෙන්ම ආහාර ඔයක්වත් හොයාගන්න බැරුව හිටපු තුන් වේල හොයාගන්න බැරි අයට ඒක දුන්නා නම් ඒ මුදල් print කරලා වැටි තිබිච්ච කර්මාන්ත ගොඩනගන්න උත්සාහයක් දැරුවා නම් ඒ මුදල් print කරලා ජනතාවට ගණන් දුන්නා නම් මේ මුදල print කරපු මුදල මොනවටද අපි ආයෝජනය කරේ කියලා පැහැදිලි කරා නම් මේ ප්‍රශ්න බිහි වෙන්නේ නැහැ. අදටත් ඒගොල්ලෝ ඒ අය කල්පනා කරන්නේ අලුතෙන් කාර් ගෙන්න ගන්න ඒගොල්ලන්ගේ පඩි වැඩි කරගන්න එවැනි ස්වභාවයක්. වෙන රටවල් වල වෙනිසුලාවල වගේ ඊටාම ඉහළ පඩි ලබන රජයේ නිලධාරීන්ගේ පඩි 50%කින් 125කින් 20කින් අඩු කරගත්තා. අඩු කරගෙන පල්ලෙහා මට්ටමේ ඉන්න සේවකින්ට ඒව බෙදලා දුන්නා. අපි දන්නවා 1929 සිට 1947 විතර වෙනකන් ලෝක මහා යුද්ධයේ කාලෙත් එක්ක විශේෂ වශයෙන්ම ආර්ථික පරිහානියක් ලෝකෙම වෙලා තිබුණා. ඒ කාලේ ඇමරිකාවේ ගත්ත ප්‍රතිපත්තියක් බැරි වෙලාවත් අහවල් මට්ටමට වඩා ලාභ ලබන ආයතනයක් තියෙනවා නම් ඒ ලාභයේ 100%ක් රජය ගන්නවා කියලා. ඒකට කියන්නේ 100% tax. මේ සමාජවාදී රටවල් නෙමෙයි මේක කරලා තියෙන්නේ. මේ ධනවාදී ආර්ථික පවා මේවා ආර්ථික න්‍යායන් මේවා ආර්ථික සුබ සාධන සේවාවන් බව අපි තේරුම් ගන්න ඕන. අද ගත්තොත් ස්කැන්ඩිනේවියන් රටවල් වල ඒගොල්ලෝගේ මූලික වෙලා තියෙන්නේ සුබ සාධන. සුබ සාධනයේ සඳහා ඉහළ ලාභ ලබන අයව බදු ක්‍රමයකට යත් කරන්න ඕන කරනවා. ඒ ඕනම කෙනෙක් ස්කැන්ඩිනේවියන් රටවල් වල 30%ක් 133ක් වැනි ප්‍රමාණයක් බදු ගෙවනවා. නමුත් ඒ අය බදු ගෙවන්න කැමති. මොකද එයාලටම එකකින් සුබ සාධනයක් වෙන නිසා. ඒ නිසා මම මේ එන අයවැයෙන් බලාපොරොත්තු වෙනවා හිතා ගන්න බැරි විදියට හිතලා සිතුම් පැතුම් සාක්ෂාත් වෙන විදියට අලුත්ම ප්‍රතිපත්ති හදලා මේ බජට් එක අනික් බජට් එක සාපේක්ෂව සම්බන්ධ කරන්න බැරි ස්වභාවයක් බිහි වෙයි කියලා. නමුත් කනගාටුවකට කියන්න තියෙන්නේ මෙවැනි අදහස් පහළ වීමට හැකි සෙන්ට්‍රල් බැංක් එකේ එතකොට ට්‍රෙෂරි එකේ අයට එවැනි අදහසක් පහළ වෙන්න පුළුවන් වෙන්නේ සුබවාදී මනසක් තිබුණොත් පමණයි. හොර අදහස් තියෙන කෙනෙකුට සුබවාදී අදහස් කොච්චර ඉගෙනගෙන තිබුණත් ලැබෙන්නේ නැහැ. ඒ අය නම් ඒ තනතුරු වල ඉන්නේ මම කියනවා මේන අයවැයත් හොර අයවැයක් වෙනවා ඇර වෙන අයවැයක් වෙන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා. මං ඉල්ලා හිටිනවා. රට අසංසුන් සත්වයකින් ගොඩ ගන්න එක අපේ සියලු දෙනාගේ අවශ්‍යතාවය විය යුතුයි. මේ එන අයවැය අපේ අනාගත ආර්ථිකය ගොඩනගන්න අයවැයක් විය යුතුයි. ඒකම අපි සියලු දෙනා මොන පක්ෂයක හිටියත් අපි දේශපාලනයේදී අපි ඉමු ඊළඟ ඡන්දයේදී වෙනසක් කරන්න රට වැටෙන්න ඉඩ නොදී ඔවුන්ට මඟ පෙන්වමින් රට ගොඩනගන්න පුළුවන් නම් ගොඩනගමු. බැරි නම් අද ඉඳලම අපි සකස් වෙමු. අනාගත ඡන්දයේදී මේ ඉන්න අයව වෙනස් කරලා බහුතරය ගැන බලා ගන්න රජයක් බිහි කිරීම හරහා සුබ සාධනයක් අපේ රටට ගෙනල්ලා මේ
මේ රට ආර්ථිකමය වශයෙන් මුළු පළාතෙම තින්ම ශක්තිමත්ම රට කරන්න පුළුවන් කියන මතයෙන් මම අද නවතිනවා. එමනම් අදට සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. අපි නැවත වරක් ස්තුතිවන්ත විය යුතුයි ශ්‍රපට් ශ්‍රී ලංකන් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ හිටපු සභාපති ආචාර්ය කුමුදු පොන්සේකා මැතිතුමනි, ඔබතුමන්ට අපේ රටේ ආර්ථිකය බිඳ වැටි ඇති කාලවකවානුවක එය ගොඩ ගැනීමෙහිලා තමන් ලබාගත් අත්දැකීම් සහිත දැනුම ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. එමනම් අදට සමුගෙන යන්නට සූදානම් වන මේ මොහොතේ අදත් ඔබගෙන් ගෞරවනීය ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි SLRR ප්‍රොඩක්ෂන් මේ වෙනතුරු ඔබ සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් සබ්ස්ක්‍රයිබ් කර අපි සමග එකතු වෙන්න මෙවැනි හරවත් වැදගත් වැඩසටහන් නැරඹීම සඳහා. එමනම් හමුවෙමු මෙවැනි අපූර්වාත්මක තවත් වැඩසටහනක් ඔස්සේ. එතෙක් සමුගෙන යන්නටයි සූදානම. අයිබෝවන්.